අයිබෝවන් 2022 ඔබට සුබ උදෑසනක් වේවා සුබ නව වසරක් වේවා 2022 නව වසර නව පැතුම් ගොන්නක් සමග අරබන්නට සූදානම් අපි සුපුරුදු හමුවීම සතියන්තේවත් සතියේ දින උවත් එදිනෙදා පුවත්පත් මොනවද වාර්තා කරන්නේ කියලා බලන්න හැමදාම මේ වෙලාවට අපි සූදානම් ඔබ වෙනුවෙන් පත්තර කියවන්න. අදත් එලෙසම 2022 නව වසරේ පළමු දිනේදී මේ සූදානම පත්තර වලිනුත් විවිධාකාරයේ සුබ පැතුම් ඔබට පිරිනමද්දී මට හිතුණා දිනමින පුවත්පතට ඉස්සෙල්ලාම යොමු වීම හොඳයි කියලා අමරපී වීරසිංහගේ ලස්සන කවි පෙළක් සමගින් සුන්දර සුබ පැතුමක් අද තිලින කරනවා දිනමින පුවත්පත. එක්විය යුතුය අප කවුරුත් දුකේදී සමගිය පෙරට ගමු මතුවන සැකේදී විඳි දුක් නොසලකා පසුගිය ටිකේදී ගොඩ යමු සැවුම 2022දී 2022 ගොඩ යන්න ලැබෙන වසර වේවා කියලා දිනමින එම ප්‍රාර්ථනා කරනකොට දිවයින පත්තරේ අද කොහොමද සුබ පතන්නේ සුවසෙත සදා ලෝවාසී සැමදෙනට ගුණවත් බවම පතුරාලා දස අතට යහපත් සෙතින් එමු 2022ට කිරිබත් ඉදෙන හරවත් වසරක් ඔබට අනුරාධ හිරිපිටියේගේ දිවයින කවිපෙළ එහෙමයි සම්පාදනය වෙන්නේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනමමින් ඔබේ හිතේ විවිධ පැතුම් ඇති ඒ අතරේ සුබ පැතුම් ඇති අපි මේ හැම පැතුමක් මැදම ඔබට කියන්න තියෙන්නේ අපි අර පුරුද්දට කියන එසේම වේවා කියන්න පුළුවන්ද මේ පාර ගිය පාරත් එක්ක සසදුවොත් එහෙමනම් ගිය වසරත් එක්ක බැලුවොත් ඒ නිසා ඒ වගේ නොවේවා එසේම නොවේවා කියලා අපි පතමු අපි සමුගත් වසර වගේ මේ වසරේට වඩා සුබ වේවා කියලා හැම විටම ප්‍රාර්ථනා කරමු ගිය වසරෙත් හොඳ දේ වුණා ඒ වගේම නොවිය යුතු දේත් බොහෝ දේ වුණා ඒ නිසා වෙන්න ඕනේ දේවල් හොඳ දේවල් මේ වසරේදී අහන්න දකින්න ලැබෙන නව වසරක්ම වේවා කියලා 2022ට යලි යලිත් ඔබට සුබ පැතුම් එක් කරනවා. අපි මෙහෙම උදේ හමු වෙලා ඔබට සුබ පතනකොට රටට ලෝකයට සුබ පතනකොට අද අපට දිනමින පුවත්පතෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා නව වසර වෙනුවෙන් සුවිශේෂ සුබ පැතුම් පෙළක්. අර්බුද ජයගෙන සෞභාග්‍ය උදා කර ගැනීමට අදිටන් කර ගනිමු. අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුභාශිංසන පණිවුඩය ආශිර්වාදාත්මක සුබ පැතුම. ඊළඟට මල්වතු පාර්ශවයේ අනුනායක දෙබුල් කුඹුරේ විමල ධම්ම අනුනාහිමියන්ගේ සුභාශිංසනය රට ගොඩ නැගුමට සැමදෙන ධෛර්යවන්තව නැගී සිටින්න කියලා උන්වහන්සේ අනුශාසනාත්මකව ආශිර්වාද කරනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ සුබ පැතුම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව වසරක් බවට මේ වසර පත් කරගන්න හැමගේම සහාය පතමින් කෙරෙන සුබ පැතුමක් මේ. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ සුබ පැතුම සියලු අභියෝග ජය ගැනීමට අදිටන් කර ගත යුතුයි කියලයි අගමැතිතුමන් මෙවර පණිවුඩයක් දෙමින් සුබ පතන්නේ. ඒ අතරේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සුබ පැතුම වගකීම් සහගතව කටයුතු කිරීමේ පරම අවස්ථාව උදා වී තිබේ. ඒකත් හොඳ කතාවක්. අපි හැමෝටම හැමගේම වගකීම වගවීම යලි සිහිපත් කරගන්න හොඳ වසරක් හොඳ ආරම්භයක් කියලා අපත් විශ්වාස කරනවා. අපි අතරේ දිවයින පුවත්පතේ දකිනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ සුබ පැතුම් පණිවුඩයක් නව වසරේ සුබවාදීව අනාගතයේ දෙස බලමු. වෙච්ච දේවල් ගැනම හිත වෙච්ච දේවල් මතම මේ වසර ගැන තීන්දුව తీරන නොගෙන වෙච්ච අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන වෙච්ච හොඳ දේවල් තියෙනවා නම් ඒවා ඉදිරියට අරගෙන විත් ඉදිරිය ඒකාවන්ව ජය ගන්නට ලැබෙන නව වසරක් වේවා. අවසාන වශයෙන් මොන බෙදීම් මොන මතිමතාන්තර තර්ක විතර්ක මතවාද මත ගැටුම් මතින් පයින් වෙන්න පුළුවන් මේ හැම දෙයින්ම අපි ගැටුණට බෙදුණට වෙන්නුණාට අවසාන වශයෙන් අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා මේ රටේ ජනතාව විදියට ලෝකයට අපි රටක් විදියට මුහුණ දෙන්නට සවිය ශක්තිය වාසනාව මේ සියල්ල අපට ලැබෙන්නට ඕනේ පෑදෙන්නට ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලංකාදීප පුවත්පතේ සුන්දර පවුලක සුබ පැතුමක් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ලයනල් පෙරේරා පද රචනයක් සමග වැස කලට ගොවිබිම් සරු කෙරෙන්නයි ගොඩමඩ වගාවල අස්වනු පිරෙන්නයි
රෝබිය තුරන් වීසුව සිත සැදෙන්නයි 22 වසර සැනසිල්ලෙන් ගෙවෙන්නයි සැනසිල්ලේ වසර වේවා 2022 අපි 31 රැත් පැතු ඒක අපි සැනසිල්ලේ ඔබ සමග මුණ ගැසුනේත් ඒ නිසාමයි සැනසිලිදායක වසරක් වෙන්න කියලා මේ නව වසර. කෙසේ වෙතත් ඉස්සෙල්ලාම නව වසර පිළිගත්තේ ලෝකයේ නවසීලන්ත වැසියන්. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වැසියන් තමයි ඉස්සෙල්ලාම මේ වසරේදී නව වසරට ආයුබෝවන් කිව්වේ අලුත් අවුරුද්ද පිළිගත්තේ. අද අපි මේ විදිහට මේ මොහොතේ ඔබට ආයුබෝවන් කියලා පිළිගත්තා වගේම කොහොම වුණත් නවසීලන්තයෙන් ආරම්භුණු නව වසර පිළිගැනුම ලෝකය පුරාම මේ වන විටත් බොහෝ දෙනා සමරමින් සිටිනා බව දැනගන්නට දැක ගන්නට ලැබෙනවා ජාත්‍යන්තර මාධ්‍ය පරිශීලනය කරනකොට. හැබැයි මුළු ලෝකයක්ම මේ නව වසර පිළිගන්නේ, නව වසර සමරන්නේ, නව වසරට සැරසෙන්නේ, සූදානම් වෙන්නේ මේ සියල්ල ගෝලීය වසංගතයක් මැද, ආර්ථිකමය වශයෙන් අර්බුද රැසක් මැද අපි කවුරුත් එහෙමයි. ඒ නිසා ඒ සියල්ල ජය ගන්නට ලෝකයේම ශක්තිය පතන මොහොතක අපි බලමු මොනවද අද මේ සුවිශේෂ දවසේ 2022 ඉස්සෙල්ලාම ඔබට කියන්න වෙන්නේ කියලා. නව වසර ගැන පණිවිඩ ටික ඉදිරිපත් කළා. නව වසරේ දෙන්න තියෙනවා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමට අපි ඊටා ගත යුතු පුවතක් තියෙනවා, පණිවිඩයක් තියෙනවා. තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 41ක් හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන 45ට නැගී කියලා දිනමින වාර්තා කරාට මේක ඊට වඩා වැඩි අගයක් ගන්නට ඕනේ අනිවාර්යෙන්ම 48ක් පමණ වන බව තමයි බොහෝ වාද්‍ය වාර්තා තුල දකින්නට ලැබුණේ. ඉක්මනින් බූස්ටරය ගැන ආදරණීයයන් රැක ගන්න ආචාර්ය චන්දිම ජීවන්දර උපුටා දක්වමින් අද දිනමින පුවත්පත එලෙස වාර්තාගෙන එනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ප්‍රධාන සිරස්තලයේ ලෙස මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 41ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයේදී කළ සාම්පල පරීක්ෂාවෙන් මේ ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර මේ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් ගණනට මේ 41 එකතු වෙනවා. එකවර එකතු වුණු වැඩිම ඔමික්‍රෝන් ආසාදිත සංඛ්‍යාව. අපිට ඔමික්‍රෝන් ගැන එච්චර බරක් දැනුනේ නෑ පහුගිය දිනවල දෙන්න තුන් දෙනානේ හම්බුනේ කියලා අපි පාඩුවේ හිටියට මේ වෙනකොට 50කට ආසන්නයි සංඛ්‍යාව. තවදුරටත් සාම්පල පරීක්ෂාවන් ඉදිරියේදී සිදු වෙනවා. එතකොට තව ආසාදිතෝ සංඛ්‍යාව වැඩි වෙන්නට පුළුවන්. ලෝකයේ අනිකුත් රටවල ගත්තොත් ඒ තත්ත්වය එහෙමයි. කොවිඩ් ආසාදිත වන සංඛ්‍යාවෙන් වැඩිම සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ ඔමික්‍රෝන් ආසාදිතයෝ විදිහට. අසල්වැසි ඉන්දියාවෙත් ඔමික්‍රෝන් ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාම සඳහන් කරනවා ඩෙල්ටා ඔමික්‍රෝන් වැනි ප්‍රභේදත් එක්ක කොවිඩ් සුනාමියක් කොවිඩ්-19 සුනාමියක් ඇතිවීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා වඩාත් ප්‍රවේශම් සහගත වෙන්න කියලා. ඒ අතරේ ජනවාරි 1 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා මේ මාසයේ සඳහාම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනවා. විශේෂයෙන් සාද ප්‍රිය සංഭാෂණ සඳහා මේ මාර්ගෝපදේශ මාලාව වඩාත් වළංගු වෙනවා, අදාළ වෙනවා සහ අනෙකුත් කටයුතු සඳහා අදාළ වෙන පරිදි තමයි මේ මාර්ගෝපදේශ මාලාව නව මාර්ගෝපදේශ මාලාව සැකසේ තිබෙන්නේ. ඒවාට අනුගත වෙමින් ඒවා අනුව යමින් අපි අපේ ආරක්ෂාවත් අපේ ආදරණීයයන්ගේ සමාජීය ආරක්ෂාවත් තහවුරු කරගෙන ඉදිරියට ගියොත් මේ 2022 අර සියලු පැතුම් ඉටු කර ගන්නට ලැබෙන නව වසර වෙන බව අනිවාර්යෙන්ම අපට කියන්නට පුළුවන්. ඒ අතරේ මේ අප ඉදිරිපත් කළ කාරණාව ඔමික්‍රෝන් ආසාදිතයේ නිහළ යාම පිළිබඳව ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ අදහස් දැක්වීම ඇතුළත් පුවත් වාර්තාව ඊයේ රාත්‍රියේ 31 වෙනිදා පුවත් වාර්තාව අප සතුව තියෙන නිසා අපි වැඩි විස්තර එතනින් දැනගමු. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ තවත් රෝගීන් 41 දෙනෙකු මෙරටින් තහවුරු වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දන මහතා ප්‍රකාශ කළේ ජෛව සාම්පල 176ක් අතරින් මෙම රෝගීන් තහවුරු වූ බවයි.
ඉතින් මේ සඳහා අපි සාම්පල් 176ක් යොදාගත්තා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ නිදර්ශක ලැබුණේ ගුවන්තොටුපළ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රසායනාගාර දෙකක්. ඒ රසායනාගාර දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට සාම්පල් යොමු වුණේ. ඊට අමතරව අපිට ගම්පහ ප්‍රදේශයේ සාම්පල් රසක් යොමු වුණා. සාම්පල් 4ක් මිනුවන්ගොඩ මහර ප්‍රදේශ සභාව MOH ඒරියාස් වලින් යම් සාම්පල් ප්‍රමාණයක් අනිකුත් රසායනාගාර වලින් යොමු වුණා. පූර්ණ දිවයිනම ආවරණය වන සාම්පල් එකක් නෙමෙයි අපි කියන එක රිප්‍රසන්ටේටිව් සාම්පල් එකක් නෙමෙයි. මේක ෆෝකස් සාම්පල් එකක්. ලංකාවේ තාම ප්‍රමුඛතම ප්‍රවේද විදියට දොල්ට තමයි ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනාගෙන් 7 දෙනෙකු විදේශිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. දැනට සියලුම ආසාදිතයන් සංඛ්‍යාව 48ක් වෙලා තියෙනවා. ආසාදිතයන් විශේෂයෙන්ම කොළඹ ආවට තමයි ගොඩක් දෙනෙක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා කීප දෙනෙක්. විදේශිකයන් 7 දෙනෙක් අපි අතර ඉන්නවා. මෙම ආශ්‍රිතයන් 41 දෙනාගේ ආශ්‍රිතයන් අපි සොයාගෙන තියෙනවා. ඔවුන්ගෙත් අපි අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වෙනට අපි කරලා තියෙන්නේ. සමහරව ඇත්තටම රෝගය දවස් 14 ඉවර වෙලා ඕන් අපි නිදාස් කරලා තියෙනවා. මම කරුණා කරලා ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් මෙම බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න. එහෙම නැති වුණොත් අපිට ඉදිරියේදී තවත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝගීන් ප්‍රමාණය අපිට වැඩි වෙන්න පුළුවන්. මේ අතර එළමෙන උත්සව සමයේ තීරණාත්මක බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ තමා ඊ타ත්ම තීරණාත්මක සමය මේ කියන උත්සව සමය. මේ උත්සව සමයේ අපි වගකීමෙන් කටයුතු කිරීමෙන් ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා නොවි අපිට කටයුතු කරගන්න පුළුවන් වෙනවා. අපේ ආරක්ෂාව අපි සලසා ගත්තොත් මට හිතෙනවා ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීම අපි ඔය කියන පුරවකතනවල තියෙන ප්‍රමාණ දක්වා වැඩි නොකර අපිට ඉන්න පුළුවන් වෙන්නේ. මෙලෙස නව ප්‍රභේදයේ ආසාදිතයින් තහවුරු වීම හමුවේ කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට රට තුළ කුමන අර්බුද පැවතියත් එන්නත්කරණය අතින් අප ලෝකයේ ඉහළින්ම වැජමෙන රටක්. මුළු ලෝකයම කොවිඩ් රකුසාට බිලි වූ මොහොතක ඉන් ආරක්ෂා වීම සඳහා ලෝකයේ එන්නත් කරන ප්‍රගතිය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව ඉහළ සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. වසරක් ගත වී වසරක් එළමෙන මේ මොහොතේ සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදමින් කටයුතු කිරීම අපගේ වගකීමක්. වෛද්‍ය විශේෂඥයන් සෞඛ්‍ය විශේෂඥයන් සෑම දෙනාම කියන්නේ මේ තත්ත්වය ජය ගන්නට නම් අප බූස්ටර් එන්නත මාත්‍රාව ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 60 ඉක්මවන වැඩිහිටියන් එන්නත ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා කියන කාරණාව. අපේ රටේ තත්ත්වය මෙහෙම වෙනකොට අපි මේ නව වසර උදාවේම අපි ලෝකයේ තියෙන්නේ කොහොමද කියලා දැකලා ඉන්න එක ඉතාම වැදගත්. ඒ කියන්නේ කොවිඩ් හමුවේ ලෝකයේ අද තත්ත්වය කොහොමද? ඒ පිළිබඳවත් පුවත් වාර්තාවක් තියෙනවා මේ සමග මේකත් බලමු. හොඳයි අපි ඒ ගැන ඉදිරියේදීත් බලන්න පුළුවන් නිසා අපිට තව වෙලාව තියෙන නිසා පත්තරෙත් එක්ක ඉදිරියට ගමන් කරමු. ඒ අතරේ මේ අද ලංකාදීප ප්‍රධාන වාර්තාවකින් කියනවා නව වසරේ ඇමති 6කට මාරු වීම. රාජ්‍ය ඇමති දුර රාජ්‍ය ආයතන 8ක මහපුටු වෙනසක්. රාජ්‍ය ඇමති දුර සහ රාජ්‍ය ආයතන 8ක මහපුටු වෙනසක් වෙන්නත් පුළුවන් කියලා කොහොමටත් ගිය වසර අවසානයේත් කියවිච්ච කාරණාවක් තමයි නව වසර උදා වෙනකොට පාර්ලිමේන්තුවේ වාර අවසන් වෙනවා එක පැත්තකින්. ඒ නිසා මේ කමිටුවල කාරක සභාවල තනතුරු වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වගේම අමාත්‍ය දුරවල වෙනසක් සිදු වේවි කියන එක. ඒකම අද ඉස්සෙල්ලාම පළවෙනි පුවත විදිහට ලංකාදීප පුවත්පත ගෙනවිත් තිබෙනවා නව වසරේ ඇමති 6කට මාරු වීම ලබා දීමේ සූදානමක් පිළිබඳව. වර්තමාන මේ ආණ්ඩුව තුළ වර්තමාන මේ රාජ්‍ය යටතේ බොහෝ තනතුරු වෙනස් වීම හිටි හැටියේ සිදුවන මාරු වීම රැසක්ම දකින්නට ලැබුණා පහුගිය කාලය මුළුල්ලේම. මේ මාරු වීම වල යහපත් ප්‍රතිඵල අත්විඳින්නට ලැබෙනවා නම් රටට සිතක් සිදු වෙනවා නම් මේ ආයතනවලට යහපතක් සිදු වෙනවා නම් ඒක ඵලදායක මාරු වීමක් එහෙම නැත්නම් ඵලදායක ඉවත් කිරීමක් ඉවත් වීමක් ඕ නැවත ස්ථානගත කිරීමක් වෙනවා. නමුත් ඒ තුලින් අපේක්ෂිත
නිශ්චිත ප්‍රතිඵල අත්වෙනවාද කියන එකත් විමසා බැලීම වැදගත්. සහ මේ සියල්ලටමත් පෙර තනතුරකට පත් කරද්දී ඒ පත් කිරීමට සුදුසු අය පත් කරනවාද? ඊළඟට තනතුරකට පත්වීමේදී Taman මේ තනතුරට සුදුසෙක්ද යන කාරණා මේ කිසිදු අයෙකුගෙන් හරි විමසා බැලීමක් එහෙම නැත්නම් මැන බැලීමක් තක්සේරුවක් සිද්ධ වෙලා තියෙනවාද කියලත් ඇතැම් තැන්වල ගැටලු අපටත් තිබෙනවා. දිනමින අද වාර්තාවක තියෙනවා TRC අධ්‍යක්ෂ ජනරාල් යන්න ඕනෑ කියයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ අප මාධ්‍ය ඇතුළු ඊටාම වැදගත් වෙන අංශ ගණනාවක් නියාමනය වන්නේ ඔවුන් යටතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ මෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් වීමේ සූදානම පිළිබඳව ඇතැම් තැන්වල ඉවත් වී ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වෙනවා. දෙවසරකට ආසන්න කාලයක් ඔහු මේ ධුරේ කටයුතු කරනු ලැබුවා. ඒ ගැන අද දිනමින වාර්තාවක දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපට මුණ ගැසුනේ පහුගිය කාලය මුළුල්ලේම විවිධාකාරයේ ගැටලුම තමයි. මේ නව වසරේ ආරම්භක දවසෙත් අදත් අපට එවැනි විවිධ ගැටලු දකින්නට ලැබෙන අතරේ දිනමිනට අවධානය දීමේදී ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 99 බදු දෙන හැටි පිළිබඳව අද දකින්න පුළුවන්කම තියෙනවා. තෙල් සංස්ථාවට 24ක්, ඉන්දිය තෙල් සමාගමට 14ක්, තෙල් සංස්ථා IOC හවුල් සමාගමට 61ක් කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ අලුතින් පිහිට වූ සමාගමට හවුල් කළමනාකාරීත්වයක් යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දිය තෙල් සමාගමේ හවුල් IOC එකේ හවුල් කාරීත්වයක් යටතේ 61ක් මේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පවත්වාගෙන යාම පිළිබඳව ඊළඟට අපේ තෙල් සංස්ථාවට 24ක ප්‍රමාණයක්, ඉන්දිය තෙල් සමාගමට 14ක ප්‍රමාණයක්. කෙසේ වෙතත් ගිවිසුම් ප්‍රකාරව ගත්තොත් එහෙම 2023 වසරේදී ඉන්දියාව සහ අප අතර ඇති මේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම නිමාවන්නට තිබියදී තමයි ඒ ගිවිසුම මෙලෙස යාවත් කාලීන කරන්නට කටයුතු කරමින් තිබෙන බව දැක්වෙන්නේ. අපි දකිනවා දිවයින පුවත්පතට ඒමේදී චීන වරායේ තෙල් ටැංකි ගනුදෙනුව 14ක්, ඉන්දියාවට 61ක්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට සාකච්ඡා සාර්ථකයි ඇමති ගම්මන්පිල කියයි. ගම්මන්පිල කියන්නේ බොරු පුබුදු ජාගොඩ මහතා ඒ පිළිබඳව දක්වන අදහස අද එලෙස දකින්නට පුළුවන්කම තියෙනවා දිවයින පුවත්පතේ. මේ අනුව ගත්තට පස්සේ මේ ගනුදෙනුව පිළිබඳව ගම්මන්පිල ඇමතිවරයාගේ අදහස පාර්ශව ගණනාවක්ම පිළි නොගන්නා බවක්, මෙය රටට හිතකර ගනුදෙනුවක් විදිහට අදහස් නොකරන බවකුත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ ගැන ඊයේ ප්‍රවෘත්ති තුලත් සාකච්ඡාවට බඳුන් වෙනවා, වාර්තා දකින්නට ලැබෙනවා. අපි බලමු විවිධ අදහස් මොනවද මේ පිළිබඳව ඇමතිතුමාගේ ඉඳලා යම් යම් මත අපට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ඊයේ ප්‍රවෘත්ති වාර්තාව. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 99ක් තියෙනවා. දෙවන මහා ලෝක යුද්ධ සමයේ ඉංග්‍රීසීන් මෙය ඉදි කළා. ඒ තෙල් ගබඩා කර ගැනීමේ අවශ්‍යතාවය මතයි. ඔවුන් රට හැර යන විට පවුන්ඩ් 2 ලක්ෂ ගණනක් ගෙවා එය නැවත ශ්‍රී ලංකා ආණ්ඩුවට පවරා ගත්තා. 2002 මැයි 21 වනදා මිලින්ද මොරගොඩ එදා සිටි ඇමතිවරයා එක් තෙල් ටැංකියක් ඩොලර් 1000 ගානේ වසරකට ඩොලර් 99000ක් වෙනුවෙන් අවුරුදු 35ක බදු ගිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කළා. මෙම ගිවිසුම හේතු කොටගෙන ඉන්දියන් ලංකා තෙල් සමාගම අපේ රටට ආවා. අද අපේ රටේ සැලකිය යුතු ඉන්ධන පෙරවුම්හල් සංඛ්‍යාවක් අයිති ඔවුන්ටයි. අපේ රටේ තෙල් සංස්ථාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇති පනත 1961 අංක 21 ලෙස හඳුන්වනවා. මෙම පනත හොර රහසේම සංශෝධනය කරන්න ඇමති උදය ගම්මන්පිල ක්‍රියා කළ බව වෘත්තීය සමිති පෙන්වා දුන්නා. අවුරුදු 60ක ඉතිහාසය තුල මේ පනතට කිසිවෙකු අත තැබුවේ නැති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එදා පැවසුවේ. නැවත ඉන්දියාවටම චීන වරායේ තෙල් ටැංකි ටිකක් දීලා අපේ රටේ තෙල් බෙදා හැරීම පිළිබඳව ඇති රජයේ ඒකාධිකාරිය විදේශීය සමාගම් සතු කිරීම සමස්ත රටම විකුණා දැමීමක් ලෙසයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. යෝගදනවි බලාගාරයත් ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනයත් හේතු කොටගෙන මෙරට සමස්ත බලශක්ති අයිතියම විදේශයකට නතු වීමට ඇති හැකියාව මොනතරම් රටේ අනාගතයට උචිත වන්නේද යන්න අද නැවත ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලින් 14ක් අවුරුදු 50කට නැවත ඉන්දියාවට ලබා දීමට ගත් තීරණයත් සමගයි. ඇමති උදය ගම්මන්පිල නම් පවසන්නේ අනික් ආණ්ඩු බදු දුන් තෙල් ටැංකි යලි රටට දිනාගත් බවයි. එසේම ඔහු මෙසේද පවසන්නේ
පවසනවා. ඒ තෙල් ටැංකි 14ක් අවුරුදු 50කට ඉන්දියාවට දුන් බවයි. තෙල් ටැංකි 14ක් අවුරුදු 50කට ඉන්දියාවට දුන් පසු ඉතිරි වනුයේ තෙල් ටැංකි 85ක් පමණයි. ඉන් 24ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති වෙනවා. එවිට තවත් තෙල් ටැංකි 61ක් ඉතිරි වෙනවා. ඉන් 49ක අයිතිය හිමිවන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමටයි. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බව ඇමතිවරයා පවසනවා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග පමණ හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි මාසේ 29 වෙනිදා එකඟතාවයකට එළඹුණා. එකඟතාවය වුණේ හවුලේ සංවර්ධනය කරන්න. හැබැයි 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා අත්සන් කළ ගිවිසුමෙන් ටැංකි 99ම 35 වසරකට ඉන්දියාවට බාර දීමක් සිද්ධ වුණා. අපි ඉන්දියාව සමග ඇති කරගත් එකඟතාවයේ අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී හවුලේ සංවර්ධනය කරනවාය කියලා ඇති කරගත්ත එකඟතාවයේ ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දැනට ලංකා IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් ඔවුන්ට වසර 50කට අපි බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් සංස්ථාවට 51ක් කොටස් තිබෙන ඉතිරි 149 ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගම. කොටස් බහුතරයක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත් කරන්නේ තෙල් සංස්ථාවේ. සභාපති ධූරයේ හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේම විගණකාධිපතිතුමා ගිණුම් විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්නලා ප්‍රශ්න කරන්න පුළුවන්. සමාගම පිළිබඳ විශේෂ අමාත්‍යවරයාගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. ලංකා IOC සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි. මේ ගිවිසුමේ අපි වගන්තියක් දාලා තියෙනවා. දැන් අපි දුෂ්කරතාවයකින් ඉන්නේ. ඒ නිසා රටේ තෙල් ලීගයක් ඇති වෙන්න යනවා නම් LIOC එක අපිට පස්සේ ලබා දීමේ පදනම මත ආණ්ඩුව ඉල්ලීමක් කරොත් තෙල් තොගයක් අවශ්‍ය වුණොත් ලබා දෙන්න ඕනේ කියලා කොන්දේසියක් අපි මේක දාලා තියෙනවා. ඒතර අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට අවශ්‍ය පියවර අපි මේ ගිවිසුම තුළ ඇතුළත් කරලා තියෙනවා. පෞගිය කාලේ එක දිගට දුක්බර ප්‍රවෘත්තිම අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට පුළුවන් වීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා. මේ අතර මෙය තවත් හුදු දූෂිත ගනුදෙනුවක් සහ ජාතික සම්පත් කොල්ල කාලා විකුණා දැමීමක් බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කරන්නේ. මේ ඇමතිවරයාට ඕන විදියට මේක දෙන්න බෑ. ආණ්ඩුව ගත්තු පොරොන්දු වලට මේක සම්පූර්ණ විරුද්ධයි. මේක දේශද්‍රෝහී ගනුදෙනුවක්. ඇමතිවරයා අද කියපු සියලු කතා සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ. 1987 ඉන්දු ලංකා ගිවිසුමේ කොතනකවත් ත්‍රිකුණාමල තෙල් ටැංකි වර ඉන්දියාව සමග හවුලේ කටයුතු කරයි කියලා ගිවිසුම් ගත වෙලා නැහැ. එකඟතාවයක් පමණයි. එතකොට මේක යටත් විදිත රාජ්‍යයක් නෙවෙයි. ඒක ඉන්දියාව පිළිගන්නේ හින්දා තමයි දිගින් දිගටම ගිවිසුම් ගත වෙන්න ඕනේ කිව්වේ. ඒ අනුව තමයි 2002 2003 ඉතා පැහැදිලිව පෙබරවාරි මාස 7 වෙනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අවබෝධතා ගිවිසුමේ තියෙන්නේ වසර 35කට නිවැරදි ගිවිසුමක් ඒකාබද්ධ සංවර්ධන ටැංකි 99 යා යුතුයි කියලා. අන්නේ ගිවිසුම තමයි අත්සන් කෙරුවේ නැහැයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු දෙකක් වෘත්තීය සමිති ගොනු කරේ. ඒ ගොනු වෙලා නඩු විභාග වෙමින් තියෙන මොහොතක තමයි එක රටක් එක නීතියක් කියලා ආපු රට දූෂිත සුදුවලි කොමිස් ගිවිසුම් වලට අපේ රට ඩොලර් වලට ණය හිර කරලා ඒ ණය ගෙවා ගන්න බැරුව ජනතාව පොලිමේ තියලා අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකත් හරියට දෙන්න බැරුව අත්‍යවශ්‍ය භාණ්ඩ කළු කඩේට තල්ලු කරලා අද මේ දූෂිත ගිවිසුමට යනවා කියලා හෙලි කරන්නේ. අවුරුදු 35 එක අවුරුදු 50කට දෙනවා. ඊළඟට කියනවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය තේ සංස්ථාවට පාර්ලිමේන්තුවට වග කියනවා, මුල්‍ය වලට වග කියනවා, කෝප් කමිටුවට වග කියනවා කියලා. මේකම තමයි කිව්වේ යුගදනවි එකට. යුගදනවියට බහුතරය රජයටයි කිව්වා, නැගෙනහිර ජැටියට බහුතරය රජයටයි කිව්වා. හැබැයි මේ දෙකම දේශද්‍රෝහී ආවේ හොර ගිවිසුම අවලංගු කරන්න. දැන් අවුරුදු 50කට තනිකර පහළංගන මේ ටැංකි 14ක් කියලා බොහොම සොච්චන් විදියට කියනවා. දිරච්ච නැති ශක්තිමත් ක්‍රියාත්මක අංගනේ තමයි මේ දෙන්නවා කියන්නේ. උඩ අංගනේට එක නලයක්වත් නැහැ. වතුර නලයක් ගන්න ඒක ඒකාබද්ධයි. හැබැයි ඒකට කාලය පෙන්වන්නේ නැහැ. එහෙනම් සදාකාලික ඉන්දියාවට අයිති වෙනවා. මේ ටැංකි 24ක් ගැන කියනවා.
මේ 24 මැනලා අයින් කරලාද තියෙන්නේ? මේ 24 තියෙන්නේ කොතනද? ටැංකිය 85ක් උඩින් 61ක් නම් මෙතන 149ක් දෙනවා. 149. පහළංගනේ 100ම දීලා අවුරුදු 50කට. ඉහළංගනේ 149ක් දුන්න එක දේශප්‍රේමී. මේ ගිවිසුමේක ඩොලර් එකක්වත් අපිට ලැබෙන්නේ ණයට ලැබෙන ඩොලර් මිලියන 500 පමණයි. මේකෙන් පස්සේ එනවා මිල සූත්‍රය. මිල සූත්‍රයෙන් පස්සේ ක්‍රියාත්මකයි මොකක්ද? ඉන්දිය ආණ්ඩුවේ යටත් LIOC සමාගමේ මිලට අපි යට වෙනවා. විදේශීය රටවල වහල් සේවකයෝ බවට අපේ රට පත් වෙනවා. ඇමතිවරයාගේ අදහස් මුලින් අපි ඇහුවා. ඒ කියපු හැටියට ජනතාවට හොඳ පණිවිඩයක්, හොඳ ආරංචියක්, සුභාරංචියක් දෙන්න ලැබුණා කියලා ඇමතිතුමා කිව්වට වෘත්තීය සමිති නායකයෝ කියන හැටියට ගත්තට පස්සේ මෙතන තියෙන දූෂිත ගනුදෙනුවක් කියලා ඕන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේක බොහොම කාලයක සිට දිග්ගැස්සුණු ගනුදෙනුවක් පිළිබඳ කතාවක්. අවසාන වශයෙන් දැනට තියෙන තැන උතනයි. අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව කරුණු අනාවරණ වීමත් එක්ක තවදුරටත් මෙහි තිබෙන සුභවාදී සහ සුභවාදී කාරණා මොනවාද කියන එක පිළිබඳව. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ යලිත් මුණ ගැසුම ඉක්මනින්ම. යලිත් අපි පත්තරේ බලමු ජනවාරි 1 වෙනිදා 2022 නව වසර උදා වෙලා. නව වසර උදා වෙනකොට මහන්න ලැබිච්ච තව පුවතක් තියෙනවා. මේ ආනයනික අලලූණු සඳහා පනවා තිබූ බද්ද 30කින් අඩු කිරීම පිළිබඳව ආනයනික අර්ථාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30කින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට අඩු කළා කියලා මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. දැන් මේ දවස්වල කොහොමත් වැඩිපුර වෙළඳපොලේ දකින්න ලැබුණේ ඉන්දියන් පාකිස්තාන් ලූණු තමයි වැඩි හරියක් අපට කන්න දකින්න ලැබුණේ. ඒ වගේම අර්ථාපල් ගත්තත් දේශීය ලූණු මිල ටිකක් ඉහළ මිලක් ගත්තා. මේ රජය කියන තව කතාවක් තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තුලම දකින්නට ලැබෙනවා. අර ගොවියාට ඉහළ මිලක් ලබා දීම හැම විටම අපේක්ෂා කරන කාරණාවක්. ඔහුගේ ජීවන තත්ත්වය නැංවීම කළ නමුත් ගත්තු යම් යම් තීන්දුව తీරනත් එක ගොවියාට තියෙන හොඳ ජීවන තත්ත්වයක්ද ගොවියා දිහා සැබවින්ම බැලුවාද කියන කාරණාවෙත් බොහෝ ගැටලු තියෙනවා. මේ අතරේ මේ තව පුවතක් කියන්න සිද්ධ වෙනවා. දිවයින පුවත්පතේ තියෙන සංස්ථා සිමෙන්ති 100කින් නගී කියලා. අලලූඩු බද්ද 30කින් අඩු වෙනවා. හැබැයි සංස්ථා සිමෙන්ති 100කින් නගිනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. අතර ගෑස් දෙන්නේ උසාවි නියෝගය 90යි කියලත් අද පුවත් වාර්තා අතර දකින්න පුළුවන්. ගෑස් ලබා ගැනීමේ ඊය දවස් අප නිරීක්ෂණය කරනකොට බොහෝ ස්ථානවල ගෑස් නියෝජිත ආයතන වෙත එහෙම ගෑස් ලොරිය එන්නත් නැහැ. අතර මගදී මිනිස්සු වටලන තත්ත්වයක් දකින්න ලැබුණා. එහෙම නැත්නම් ඒ ඒජන්සි වටලන තත්ත්වයක් දකින්නට ලැබුණා. ගෑස් ලබා ගැනීම සඳහා තරම් ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද වෙනදාට සපයන ප්‍රමාණයෙන් භාගයක් පමණ සැපීමත් එක්ක ගෑස් හිගයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තකින් ගෑස් අනතුරු පිළිබඳව බිය ඇති වෙද්දී අනෙක් පැත්තෙන් ගෑස් හිගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අතරතුර ගෑස් සමාගම් මොකද කියන්නේ? නියෝග කළ පරිදි ගෑස් බෙදා හරිනවා. ඒ කියන්නේ උසාවි නියෝගයට අනුව තමයි කටයුතු කරන්න කියලා පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝලාප් සමාගම් අභියාචනාධිකරණයට කියයි කියලායි සඳහන් කරන්නේ. ඒ නිර්ණායක නිර්දේශ මත පදනම්ව තමයි සියලු කටයුතු සිදු වෙන්නේ. ඒ නිසා ප්‍රමාද වීම වෙන්න පුළුවන්. දැන් එක ආපු නැවතුනෙන් එකක් හරවල යැවීමත් එක්කම කැප්ටන් අඩංගු කරලා නැවත මේ නැව නියම ප්‍රමිතියට ගෙන්වා ගැනීමට ගතවන කාලයත් බලපානවා කියලා කියනවා. ඒ නිසා දින කීපයක ගෑස් හිඟයක් තියෙන්නට පුළුවන්, අඩුපාඩුවක් තියෙන්න පුළුවන් කියලා සමාගම් කල්තියාම ප්‍රකාශ කළා. කොහොම වුණත් ගෑස් පිළිබඳව තිබෙන ගැටලුකාරී තත්ත්වය එහෙමයි. ඊළඟට ලංකාදීප පුවත්පතේ ඡායාරූප සටහනක් සමග අපට දකින්නට පුළුවන්කම තියෙනවා. පාස්කුදා ප්‍රහාරයේ පවුල් 14කට අලුත් නිවාස ලබා දුන්නු අවස්ථාවක් පිළිබඳව පසුගිය වසරවල අපට අහන්න ලැබිච්ච මේ වගේ සිදුවීම් මේ වසර තුලදී නම් යලි අසන්නට දකින්නට හිතන්නටවත් නොලැබේවා කියලයි අප සෑම විටම ප්‍රාර්ථනා කරන්නේ. පැල්වත්ත ගබඩාවට පැන පෝරමිටි 100ක් උස්සලා කියලා වාර්තාවක් අද ලංකාදීපේ තියෙනවා. අතරේ පැල්වත්ත කිරි සමාගමේ මේ නුගේගොඩ එහෙම තිබ්බ ශාඛාවෙම අධික තදබද පහුගිය දිනවල තිබුණා කියලාත් වාර්තා වෙනවා. ආනයනික කිරිපිටි මිල ඉහළ නංවනවා. එතකොට දේශීය කිරිපිටි වලට ජනතාව වැඩි වශයෙන් මෑත කාලීනව නැඹුරු වෙනවා. දියර කිරි වලට නැඹුරු වෙනවා. ඒවායේ නිෂ්පාදන ප්‍රමාණවත් නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ ආදී කාරණා ගණනාවක් අපට මුණ ගැසෙනවා. ඊළඟට අපි
අද දිනමින පත්තරේ ඡායාරූප සටහනක්ද සමගින් දකින්නට පුළුවන්කම තියෙනවා. ලබන්නා වූ නව වසරට සෙත්පතා ඓතිහාසික කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත්. ඒ කියන්නේ ඊයේ පැවති ආගමික වතාවත් පිළිබඳව ඡායාරූප සටහනක් සහිතව ඒ වගේම ජනපතිට ආශිර්වාද පතන පුණ්‍යෝත්සවය කෝට්ටේ රාජමහා විහාරයේදී හෙට පැවැත්වෙන බවට වූ වාර්තාත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඡායාරූප සටහන් සහිතව. මේ අතරේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ උදාවන නව වසර පිළිබඳවත් ගෙවී ගිය වසර පිළිබඳවත් දැක් වූ අදහස් පෙළකුත් අප සතුව තියෙනවා. අපි දැන් ඒ නරඹමු. ගෙවී ගිය වසර තුල ලැබූ අත්දැකීම් සමග ලබන නව වසරට මුහුණ දීම තමයි අපිට තියෙන්නේ. ගෙවී ගිය වසර අපි සතුටින් ගත කරපු වසරක් නෙවෙයි මේ රටේ ජනතාව. එහෙමනම් ලබන වසර අපිට සතුටින් සිටිය හැකි වසරක් බවට පත් කරගත හැකිද කියන ප්‍රශ්නය අප තුල තියෙනවා. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සමාජ අර්බුද මේ සියල්ලම ගත්තාම අපිට පෙනී යන කාරණයක් තමයි අපේ රට ඊටාම අමාරු තැනකට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා 2022 වසරේ අපි බලාපොරොත්තු වෙනවා රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න මේ රට ගොඩ ගැනීම සම්බන්ධයෙන්. අපි ආණ්ඩු කරපු දේශපාලන පක්ෂයක්. ඒකට මෙවැනි ප්‍රශ්න ඇතිවීමේදී එහි පසුබිම් සහ ඒ තුල ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අද පළවෙනි දේ තමයි රටේ ජනතාව කුසගින්නෙන් බේරාගන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා රටේ ජනතාව කුසගින්නෙන් බේරා ගැනීමට පුංචි දරුවන්ට කිරිපැකට් එකේ ඉඳලා තියෙන ප්‍රශ්නය මේට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන කාරණාව. ඒ නිසා අපිට තියෙන්නේ බලය පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි ආණ්ඩු හැදීම හෝ නොහැදීම ඒක වෙනම කාරණයක්. නමුත් රටේ ජනතාව බලවත් කරදරවලට සහ දුකට පත් වෙලා තියෙනවා. ආර්ථික අතින් දුගීභාවය, ලෙඩ රෝග, කුසගින්න ඊළඟට සාගතයේද කියන ප්‍රශ්නයක් අපි හමුවේ තියෙනවා. ඒ නිසා අපි එතෙන්ට තල්ලු වෙනවද? එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු ජීවත් කළ හැකි වැඩපිළිවෙලකට අපි යනවාද කියන කාරණාව අප හමුවේ තියෙනවා. නිසා මේ රටේ වගකිය යුතු සෑම කෙනෙකුගේම විද්වතුන් විශේෂයෙන් අවංක දේශපාලඥයින් දූෂණයෙන් තොරාය මේ සියලු අයගේ වගකීමක් තිබෙනවා. පොදු ඒකරාශී වීමක් තුල මූලික වශයෙන්ම වැඩපිළිවෙලක් හදාගන්න එක ප්‍රතිපත්තියක් සැලැස්මක් සහ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමක් පිළිබඳව. ඒ නිසා ආණ්ඩු බලයට බලලෝභී වීම හෝ තනතුරු වලට බලලෝභී වීම නොවේ යද වෙන්නේ මේ පත් වෙලා තිබෙන ඊටාම දුර්භාග්‍ය තත්ත්වය මේ අවාසනාවන්ත ඉරණම මෙයින් මේ රට ගොඩ ගැනීම පිළිබඳව අප විසින් වගකිය යුතු අංශ විසින් වැඩපිළිවෙලක් සකස් කර ගැනීමයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වය තුල අපේ වගකීම ඉදිරියේදී ඉෂ්ට කරන්නටයි. ඒ නිසා ගෙවුණු වර්ෂයේ අත්දැකීම් සමග නව වර්ෂය විශේෂයෙන්ම වඩාත්ම යහපත් ජනතාවට සහනශීලී ජනතාවගේ දුක්ගිනි නිවන කුසගිනි නිවන ජනතාවට මූලික වශයෙන්ම යහපත් අනාගතයක් ජීවන තත්ත්වයක් ඇති කරන තැනකට රට ගොඩගම්මු. ඒ සඳහා අපි අදිෂ්ඨාන කරගම්මු කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. අධිපතිවරයා දෙන පණිවුඩය ගෙවුණු වසර තුලින් අපි නව වසරට එන්නේ කොහොමද? අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග යාමට බලාපොරොත්තු වෙන ගමන පිළිබඳවත් එතන යම් අදහසක් ගැබ්බෙලා තිබුණා. ඒ අතරේ අද ලංකාදීප තියෙනවා නව වසරේ කිරිබත් කැවිලි පෙවිලි නවති ඇනවුම් බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි කියලා මෙන්න මෙහෙම පළ වෙලා තියෙනවා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් බොහෝ තැන්වල එහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. මොකද ගෑස් පිළිබඳ ප්‍රශ්න, බඩු මිල ඉහළ යාම මේ සියල්ලත් එක්ක ඇනවුම් බහර ගන්න බොහෝ දෙනෙක් මැලි වෙන්න පුළුවන්. ඒ වගේම කිරිබත පවා බොහෝ තැන්වල නොයි දෙන්න පුළුවන් මේ වසර ආරම්භයේදී තිබෙන තත්ත්වයක් එක්ක ඒ සියල්ල මැද ජනතාවගේ අදහස් වලටත් අපි ඇහුම්කන් දෙන්න ඕනේ. මේ මොහොතේ ජනතාව හිතන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි බලමු ඊයේ ප්‍රවෘත්ති වාර්තාවක ඒ පිළිබඳවත් තිබුණා. සමස්ත ලෝකයේම කොවිඩ් වසංගතය හමුවේ විශාල අර්බුදයන්ට මුහුණ දෙන බව සත්‍යයක්. කෙතරම් භයානක ආර්ථික ප්‍රශ්න හමුවේ වුවද සමහර රටවල් නිසි කළමනාකරණය තුළ ජයග්‍රහණද අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. අපේ රට කොවිඩ් වසංගතයත් සමග උග්‍ර වූ ආර්ථික ගැටලුවලට නිසි විසඳුම් දිනා ගැනීමට සමත් වූයේ නැති බව සමස්ත සමාජය තුළින්ම ඇසෙන විවිධ වේදනාබර කතාවලින් පැහැදිලි. අපේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. හෙට කිරිබත් කන්න අවශ්‍ය සුදු හාල් කිලෝවක මිල දල වශයෙන් රුපියල් 130කට වැඩි. කිරිබත් කන්න පොල් කිරි ගන්න පොල් ගෙඩියක මිල රුපියල් 90ත් 100ත් අතර වනවා. හාල් වලට පොලින් මැති අතර අදත් සහල් හිඟයි. 10ක්
ජහල් මිලට පාලන මිලක් දාන්න එක. නැත්තම් මේක නවතින්නේ නැහැ මහත්තයා. හොඳයි. 65ට ආවෙත් එන්න. ඔය පිළිල හොඳටම කරෙන්න ඕනේ. අපි දීපු අපිට හොඳ වැඩ මේවා. දීලා කරගත්තේ. පහ මාල්ට ආවේ දැන් සැපද කියලා තමයි අහන්න ඕනේ. සෞභාග්‍යයේ දක්වෝ. ඔය කන්න නැහනේ. කාල් දවසින් දවස මිල. කන්න නැති වුණොත් ඔක්කොම කොල් ඉවරයිනේ. කන්න නැති වුණොත් මැරිලා. 9 ලක්ෂයකට කන්න දීලා ඕක තමයි කෙලව ගත්තේ අපි. ඒවා දෙයක් නෑ. ගෑස් පොලිමේ ඉන්න වෙලා තියෙන්නේ. කිරිපිටි නෑ. දරුවන්ට කොහොමද කන්න දෙන්න කියලා හිතන්න ඕනේ මේ රජයෙන්. 9 ලක්ෂයකට අපි ඡන්ද දීලා දැන් මේ සුපිරිම සැප දුන්නා. 12ට ආපු කට්ටියක් තියෙනවා. ඕන ආල් ගන්න. මේ ආයෙදම මෙතන කැම්පස් එකේ ලෙක්චර්ස් තියෙනවා. ඉතින් අපි ගෙදරට ආල් ගන්න පොලිමේ ඉන්නවා. දැන් හොඳටම සැපයි. ලුණු මිරිස් කන්න බීලුණු ග්‍රෑම් 200ක් ගන්නත් රුපියල් 75ක් හෝ රුපියල් 100ක් වැය වෙනවා. ඇති හැකි මිනිසුන් බාස්මති කනකොට නැති බැරි මිනිසුන්ට ආශාවට හෝ කීරි සම්බ කිලෝ එකක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් 250කට වඩා වැඩි මිලකටයි. එළවලු වල මිල ගණන් තේරුම් ගන්න ඇති හොඳම අවස්ථාව තමයි අඩුවටම ඇත්තේ කුමක්ද කියලා බලන එක. අඹ වට්ටක්කා රාබු වල පවා මිල සාමාන්‍ය දිනවලට වඩා ඉහළයි. එළවලු මිල මොනතරම් ඉහළද කිව්වොත් අද සමහරුන් එළවලු හොරකම් කරන තැනට ඇවිත්. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අමු මිරිස් කිලෝ 10ක් සහ බීලුණු ගෝණයක් හොරකම් කර තිබෙනවා. මිරිස් කිලෝ 10 අරගෙන ඇවිල්ලා ලොරියට දැම්මා. මගේ යාළුවා අද ඉස්සරවම දඹුල්ලේ ආවේ. එයා ඇවිල්ලා ලුණු මිටි දෙකක් අරන් එක මිටියක් ගෙනත් දාලා ගිහිල්ලා අනිත් මිටිය ගේන්න එනකොට අනිත් ලුණු කෑල්ල නැහැ ලොරියේ. මේ වසර තුල දෙවරක් ඉහළ දැමූ කිරිපිටි අදත් ඇති ප්‍රමාණයට තිබුණේ නැහැ. ඒ නිසා රට පුරාම තාමත් කිරිපිටි පෝලිම්. මිල ඉහළ යාම ජනතාවට දරන්න අමාරු වෙලා. දෙයියන්ට තමයි කියන්න තියෙන්නේ. ඒගොල්ලෝ බලන්න එපානේ දුප්පත් අය කොච්චර ඉන්නවද? ජීවත් වෙන්න කොච්චර අමාරුද අපිට. උදේට කණ්ඩත් නැහැ, දවල්ට කණ්ඩ උයන්න රුපියල් 2000ක් විතර ඕන දවසට. හැමදේම ගණන් තමයි පිටි ටික හරි තියෙනනේ ඒත් එකයි. පිටි ටිකක්වත් නැහනේ. මෝ එපා වෙලා තියෙන්නේ දැන් නම් ජීවත් වෙන එක ඇත්තටම දුකක් වගේ දැන්. ගන්න කිරි පිටිත් නැහැ, ගෑසුත් නැහැ. අවුරුද්ද මොනවා කරන්න වේද කියලා හිතා ගන්න බෑ. බඩු මිල දිනෙන් දින ඉහළ යනවා. දැන් කිරි පිටි නැහැ. මිල වැඩි වුණා. බලදාරින්ගේ මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒගොල්ලෝ බත් දුන්න පරිදි මුකුත් ඉටු වෙලා නැහනේ. මොනතරම් ආහාර මිල ඉහළ ගියත් කොහොම හරි කන්න සිද්ධ වෙනවා. කනකර උගස් තියලා හරි දරුවන්ට අවශ්‍ය දේවල් අරන් දෙන්න වෙනවා. කිරිපිටි කතාවත් එහෙමයි. කිරිතේ එකක් බොන්න පුරුදු වුණ අයට ඒක අවශ්‍යමයි. කිරිපිටි සීනි ගණන් ගියා කියලා කිරිතේ වෙළඳාම නතර වෙන්නේ නැහැ. මිල වැඩි කරලා කිරිතේ විකුණන බවයි කඩහිමියන් පවසන්නේ. ඉල්ලනෝනේ ඇවිල්ලා කට්ටිය පිටි දීද කල්ලි පිටියක් ඉල්ලනවා. පිටි නෑ. දැන් ආව බඩු පිටියක් එහෙම ආවොත් එහෙම දෙනවා වැඩි ගානට හරි ගහන්නේ ඉල්ලනවා දෙනවා. පිටි දෙන මිච්චට අවශ්‍ය දේ දෙන්න ඕනේ. නැත්නම් අපිට බිස්නස් යන්නේ. වැඩි ගාන වැඩි වෙන පස්සේ යන්නේ. කොටනයි ඉන්න එහෙම. ඉන්නයිට දෙනවා පිටි ගහලා. කිරිපිටි වැඩි වුණොත් තවත් වැඩි කරන්න තමයි වෙන්නේ අපිට. වා කාලා මැරෙන්න තත්ත්වෙ තියෙන්නේ. යන විදිය ගියාම උගක් අමාරු. ඉඟන් ගන්නවත් සල්ලි නැහැ වගේ තියෙන්නේ. අපි වෙළඳ පොලේ නම් කිරිපිටි හිඟයක් තියෙනවා. ඒත් ඉතින් අපි කොහොමවත් නොකඩවා පාරිභෝගික ජනතාවට ලබා දෙනවා මේ කිරිත එක. ඒක නවත්තන්න සුළු ගාණක් හරි වැඩි කරලා අපි දෙනවා මේ කිරිපිටි හිඟයකුත් තියෙනවා. කොහොම හරි ඉතින් මේක කරගෙන යනවා අපි නතර කරන්නේ නැහැ. ඒ තියෙනවා දෙනවා අපි. උනාට වැඩි කරලා තමයි දෙන්නේ 80ට 60කට තමයි දුන්නේ. දැන් 80ට දෙන්නේ. ඒ කියන්නේ පිටි නැහැ පොලිමේ ඉඳලා තමයි ගන්නෙ. අනිවාර්යෙන් කිරිතේ දෙනවා. ඒ කියන්නේ අපි කස්ටමර්නේ. අපි කස්ටමර් එක මෙයා කරගන්න බෑ. ඒකෙන්ද කොහොම හරි කිරිතේක දෙනවා අපි. පොඩි ගාණ වැඩි වුණාට අනිවාර්යෙන් අපිට එනේ කස්ටමර්ලට අපි ප්‍රශ්න තමයි. ප්‍රශ්න වැලක් දිගටම අහන් ඉන්න තව පුළුවන්. තව බොහෝ අදහස් තියෙනවා. ඒ අදහස් බහුතරයක කියවෙන්නේ ජීවත් වීම බොහොම දුෂ්කර තැනකටපත් වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ ඒ සියල්ලම නොබැලුවත් නොඇසුවත් මේ ඇහුණ පණිවිඩ ටික නායකයෝ පාලකයෝ අහගෙන ඉන්නවා නම් බලාගෙන ඉන්නවා නම් තීන්දුව తీරන ගනිද්දී බීට වඩා ඒ පිළිබඳව හිතන්න ඒක හොඳ පණිවිඩයක් වේවි කියලා අප විශ්වාස කරනවා. අප බලාපොරොත්තු වෙන්නේ නිරන්තරව ගැටුම් තියෙන ගැටුම් නිසා එන්නම පහළට ඇද වැටෙන රටකට වඩා අපිට අභිමානයෙන් ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය වෙන එක. ඒ නිසාම තමයි ජනතාවට තියෙන මේ ගැටලු මෙලෙස ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා අවධානය ලැබේවි කියන බලාපොරොත්තුව ඇතුව මේ අතරේ අපට මුණ ගැසෙන අනෙකුත් විවිධ වාර්තා අතරේ දකින්නට පුළුවන්කම තියෙනවා. සියලු වෛද්‍ය වෘත්තීය සමිති එක මේසයකට කැඳවන්න කියලා GMO ඇමති කෙහෙලියට ලියයි කියලා අද දිවයින පුවත්පත ගෙන එන වාර්තාවක්.
සෞඛ්‍ය අමාත්‍යවරයාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරාධනයක් කරනවා. ඔක්කොම වෛද්‍ය වෘත්තීය සමිති ටික එකතැනකට කැඳවලා සාකච්ඡා කරන්න සූදානම් වෙන්න කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු අඩුපාඩු එම නැත්නම් ප්‍රශ්න බොහොමයක් නිර්මාණය වී තිබෙන පසුබිමක් තුල ඊළඟට අපට දිනමිනේ අද මුණ ගැසෙන පුවතක් තමයි හංගුරංකිත කලාප කාර්යාලයේ නිලධාරියා තවත් වංචාවක් කරලා සේවය අත්හිටුවයි කියලා. ඔහු එකග වීමකුත් වෙලා තිබුණා වංචාවක් වෙලා තියෙනවා කියලා මුලින් හෙළිදරව් වූ පුවතට අදාළව ඔහු වංචා කළයි කියන මුදල ගෙවීම පිළිබඳව අපි තවත් වාර්තා දකිනවා අද ඉදිරිපත් කරන්න තියෙනවා. නමුත් තප්පර කීපයක් දෙන්න ඊට කලින් වෙලාව බලලා ඉන්න. අපි ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතේ තියෙන පසුගියදා ඒත් අපේ පුවත්පත් මගින්ම අනාවරණ කෙරුණු කාරණාවක අලුත් තත්ත්වය අත්තනගල්ල පොලිසියෙන් පොලිස් වැඩක් පැය 24ක් ඇතුළත අත්තනගල්ල කොල්ලය අල්ලයි සැලසුම් කළේ පවුලේම ඥාතියෙක් අර ව්‍යාපාරිකයෙකුගේ කැබ් රථය මුදල් පැහැර ගැනීම පිළිබඳව කාරණාවට අදාළව පොලිසිය වහා ක්‍රියාත්මක වීම පිළිබඳව වාර්තා දකින්නට පුළුවන්. මේ නව වසර උදාවත් එක්කත් උත්සව සමය තුලත් පොලිසියට ඉතාම සුවිශේෂ කාර්යභාරයක් පැවරී තිබුණා. එය උපරිමේ නිතු කරන්නට වෙහෙස දරූ ශ්‍රී ලංකා පොලිසිය සියලු ආරක්ෂකාංශ වල සමාජිකින්ට අනිකුත් ත්‍රිවිධ හමුදාවම ඇතුළුව අපේ ප්‍රණාමය පිරිනමන්නටත් උනේ. මේ සමගම අප දකිනවා දිනමින පුවත්පතේ තියෙනවා බදුල්ල පුරපති දුරේ නිවත් කිරීම පිළිබඳව පුවත් වාර්තාවක්. ඒ සමගම මෙන්න මෙහෙම පුවතක් පත්තර කීපෙම අද දකින්න පුළුවන්. දිවයින පත්තරේ තියෙනවා ශිවන්‍ය බලන්න ගෙදරින් පැනලා ෆෝන් එකෙන් පාරවල් හොයාගෙන ඒත් මගදී පාර වැරදිලා අතේ තිබිලා තියෙන රුපියල් 1200යි යාපනයට ගිහින් බෝට්ටුවෙන් යන්න හිතලා පුංචි දැරියෝ තිදෙනා දැලේ. මෙරට විකාශය වන රූපවාහිනී නාලිකාවක විකාශය වන ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වෙච්ච කතා බාලාවක් මේක ඉන්න චරිත දෙකක් ශිවාන්‍ය ශේෂ කියන චරිත දැක බලා ගැනීමේ ආසාව ඇතිව මේ දැරිවියෝ තිදෙනෙක් ගියපු ගමනක් පිළිබඳව තමයි මේ වාර්තාව අද පත්තර කීපෙම ඉදිරිපත් කරන්නේ. මේක බලලා මේක කියවලා මේ ගැන එක එක අදහස් ඔලුවට එන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් දරුවෝ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමේ පණිවිඩය මේ තුල තිබෙනවා කියලයි අප විශ්වාස කරන්නේ. ඒ අය අහන නරඹන දේ පිළිබඳව සහ ඒවාට ඇති ලොල්වීම සහ ඉන් අනතුරුව ඒ මත ජීවත් වීම කියන කාරණා පිළිබඳව වඩා අවධානය යොමු කළා දෙමව්පියෝ මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙනවා නම් හොඳයි කියලා අපි හිතනවා. මීට කලිනුත් මේ වගේම ගෑනු ළමයි 3 දෙනෙක් රියැලිටි සිහිනයක උන්මාදයක උන්මත්තකයෝ බවට පත් වෙලා ගිය අනතුරුදායක එම නැත්තම් මේ හිතුමතේට ගිය ගමනක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මේ වගේ තත්ත්වයට පත් වෙන එක දෙමව්පියන්ගේ වඩාත්ම අවධානය තියෙනවා නම් අඩු කරගන්නත් පුළුවන්. ඇහි තියෙනුත් දරුවෝ හදාගෙන සමහර වෙලාවට ඒත් යම් අනතුරු වලට පවා දරුවෝ මුහුණ දීපු අවස්ථා තියෙනවා. ඒ නිසා ඊටත් වඩා පරිස්සමෙන් දරුවෝ ගැන බලා ගන්න වෙනවා. මාස 15ක සිඟිත්තෙක් වතුර බේසමට වැටි මරුට කියලා තවත් ඉතාම සෝචනීය සිදුවීමක් අපිට වාර්තා වෙනවා. වැඩිමහල් දරුවත් එක්ක වත්තපිටිය වැඩ කරන අතර මේ පුංචි දරුවා වතුර බේසමට වැටෙන්නේ. වතුර බේසම් වල වැටිලා මාළු ටැංකි වල වැටිලා දරුවෝ මිය ගිය අවස්ථා අපිට අහන්න ලැබිලා තිනවා. පුංචි වතුර ටිකක් ඇති මේ පුංචි ජීවිතයක් පිළිගන්න. ඒ නිසා දරුවෝ ගැන තවත් අවධානයෙන් ඉන්න ඕනේ කියන පණිවිඩය තවදුරටත් දෙනවා. මෙන්න මේ වගේ තවත් පුවතක් දිවයින පත්තරේ කුමාරි ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවේ කියලා වාර්තා වෙලා තියෙනවා. අපිට පහුගිය දහන් ලැබිච්ච සෝචනීය සිදුවීමක්. එමනම් අපි මේ නව වසරේ පළමු වැඩසටහනින් සමුගන්නට බලාපොරොත්තු වෙනවා. දිනමින පත්‍රය අතර තියෙනවා ලාංකිකයෝ 1,20,000ක් ගිය වසරේ රට රැකියාවලට පිටත්ව ගිහින් කියලා. මේ ආදී තවත් විවිධ වාර්තා තිබුණට අපි විශේෂ සූදානමකුත් තිබෙනවා මේ නව වසර පිළිගන්න, නව වසර සතුට ඔබ හා බෙදා හදා ගන්නට. ඒ වෙතත් යොමු වන්නට තිබෙන නිසා සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අදින් ආරම්භුණු මේ වසර හොඳ දේ හරි දේ කරන්නට ලැබෙන, ඒ වගේම විය යුතු දේ වෙන, නොවිය යුතු දේ නොවන වසරක් වේවා කියලා සැබවින්ම ප්‍රාර්ථනා කරනවා. පෙරට වඩා ගෙවුණු වසරට වඩා කිසියම් ආකාරයකින් හෝ සුබදායි වසරක් වේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. යලි හමු වෙනතුරු ඔබට සුබ දවසකුත් වේවා කියලා පතන ගමන් අද දවස සියත සමගම රැඳෙන්නට ආරාධනා කරමින් ඔබෙන් සමුගන්නේ. ආයු බොහෝ වේවා මේ 2022 ඔබට.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.